සදහැවත් ඔබටත් දායකත්වය ලබා ගත හැකියි. මියගිය ඔබේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව සිටින අයට ආශිර්වාද කිරීමටත් හෝ ඔබේ ඕනෑම යහපත් අරමුණක් පෙරදරි කර ගනිමින් මෙම ධර්ම දේශනා සඳහා දායකත්වය ලබා ගැනීමට පහසුකම් සලසා ඇත. කතා කරන්න 0.714 179 668 0.770 221 469. සබ්බ දානං ධම්ම දානං චිනාතේ. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සදහැවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම වේවා. මගේ අමාමෑණේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන සුවාසූ දහසක් වූ ධර්මස්කන්ධෙන් බිඳක් ශ්‍රවණය කරනවස් අදත් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සමගින් එකතු වන්නට සූදානම් වන මොහොත. සදහැවතුනේ ධර්ම ශ්‍රවණය සඳහා සාදු සිතින් තැම්පත්ව අපි සූදානම් වෙමු. අද ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරන්නට දෙන්නේ තලවතුගොඩ සිරිනන්ද ජෝතිකාරාම පාරේ අංක 295 ඩී නිවසෙහි පදිංචි හිමාලි ප්‍රියන්වදා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඔවුන්ගේ අරමුණ වේ තිබෙන්නේ මීට වසරකට පෙර එනම් 2019 ජූලි මාස 26 වනදා රත්මලාන සිරිමල් උයන සමන් මාවතේ පදිංචිව සිට නැසී ගිය හිමාලි ප්‍රියන්වදා මහත්මියගේ ආදරණීය පියාණන් වන ජී.ටී. කරුණාසේන පියාණන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත් එවැගේම පුණ්‍යවතී මද්දුමගේ ආදරණීය නැන්දම්මාටත් සමුවෙල් සිල්වා ආදරණීය මාමණ්ඩියටත් නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා වැසි පින්පෙත් අනුමෝදන් කිරීම. එවැගේම නාවල පදිංචිව සිට නැසී ගිය ජී.ඩී. හේමචන්ද්‍ර මහතාට පින්පෙත් අනුමෝදන් කිරීමත් හේනේගම පොකුණු විට පදිංචිව සිට නැසී ගිය ලීලා දොඩංගුඩ ආදරණීය පුංචි අම්මාටත් කුමාරසිරි දොඩංගුඩ ආදරණීය මාමාටත් පින්පෙත් අනුමෝදන් කිරීමත් අරමුණු කර ගනිමිනුයි හිමාලි ප්‍රියන්වදා මහත්මිය ඇතුළු සියලු දෙනා අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වය දරන්නට යෙදෙන්නේ. ඔවුන්ගේ සියලු අරමුණු සාක්ෂාත් වේවා. ඔවුන් නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුවෙන් සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඉක්මන් භවයකදී නිවන සාක්ෂාත් කරගන්නට මේ මහා කුසලයේ හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ධර්ම ශ්‍රවණයට සූදානම් වන ඔබ නමින් මා නමින් සංසාරගතව මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුවෙන් සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින්පෙත් අනුමෝදන් වේවා. නිවන සාක්ෂාත් කරගන්නට මේ මහා කුසලයේ හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දායකත්වයේ දරන හිමාලි ප්‍රියන්වදා මහත්මිය ඇතුළු සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා. ධර්ම ශ්‍රවණයට සූදානම් වන ඔබටත් මටත් සසර කෙලවර නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම උදෙසා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ මහා කුසලයේ හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනාව පෙරදරිව සදහැවතුනේ අපි ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව ශ්‍රවණය කරමු. අද ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි පාදාභි වන්දනීයව ඇරයුම් කොට ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂුගිරන් මධ්‍යස්ථානයේ අනුශාසක දුරන්දර පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ. අපි හාමුදුරුවනේ ඔබ වහන්සේ තාමත්ම ගෞරවයෙන් පිළිගනිමින් සාදු සිතින් ඇරයුම් කරනවා. අදත් මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපි හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා
නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම කෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් ධර්මශ්‍රවණයට සූදානන් වෙන මොහොත. පිංහතුනේ ඔබට මතක ඇති අපි හැම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන ඒ උතුම් සතර සතිපට්ඨාන දේශනාව කොටසින් කොටස පිළිවෙලට අපිට අවබෝධ කරගත යුතු ආකාරයට අපි තේරුම් ගනිමින් ඒ දේශනා ඔස්සේ තමයි මේ ධර්ම දේශනා පෙළ සිදු කරන්නට යෙදුනේ. ඉතින් අපිට අද දවසේ ඉතාම වැදගත් ධම්මානුපස්සනාව තුළ පංච උපාදානස්කන්ධ කොටස ගැනයි අද අපිට කතා කරන්න තියෙන්නේ. පංච උපාදානස්කන්ධය අවබෝධ කරගත යුතු දුක. බුදුරජාණන් වහන්සේ දුක්ඛාරය සත්‍ය විස්තර කරද්දී සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා මහණෙනි දුක සංක්ෂේපයෙන් ගත්තොත් හකුලවල ගත්තොත් කරුණු 5ක් හැටියට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත යුතු දුක පෙන්නවා. ඒ තමයි පංච උපාදානස්කන්ධ දුක. අපි මේ මොන පින්කම් කරත් මොන බණ ඇහුවත් අපි මේ කරන හැම කටයුත්තකම අවසාන ප්‍රතිඵලය දැන් බලන්න ධර්මයේ හැසිරෙන අය නොහැසිරෙන අය නෙමෙයි ධර්මයේ හැසිරෙන කෙනෙක් ගැන හිතන්න. අවංක අදහසින් දන් දෙනවා, පින්කම් කරනවා, සිල් රකින්නවා, ලොකු වීරියක් වඩනවා. එයාගේ අරමුණ අභිප්‍රාය ගත්තොත් අනේ කොහොම හරි නිවන් දකින්න ඕනේ, අනේ කොහොම හරි සෝවාන්වත් වෙන්න තියෙනවනම්, කොහොම හරි ධර්මාවබෝධය ලැබේවා. බලන්න ඔය බොහෝ දෙනෙක් පින්කම් කරලා අවසානයේ ධර්මාවබෝධයේ පිණිස මේ පින මට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි අපි මේ ප්‍රාර්ථනා කළාට ප්‍රාර්ථනා කළ පමණින් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට නිවන් අවබෝධය ලැබේවා 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 කියලා අපි කොච්චර ප්‍රාර්ථනා කර කර හිටියත් මේක ප්‍රාර්ථනාවකින් ලැබෙන දෙයක් නෙමෙයි. ඒ පිණිස අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. පිංහතුනි අපි කාටත් ධර්මය අවබෝධ කරගනිද්දී ඔබ වේවා මම වේවා මේ ලෝකෙ යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරනවා නම් ඔහු අවබෝධ කරගත යුත්තේ පංච උපාදානස්කන්ධ දුකයි. ඒ පංච උපාදානස්කන්ධයමයි අවබෝධ කළ යුතු දුකක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වේ. මේ චතුරාරි සත්‍යයට වෙන වෙනම කෘත්‍ය 4ක් තියෙනවා. දුක නැමති ආර්ය සත්‍යය ඒක අවබෝධ කළ යුතුයි. දුකේ හට ගැනීම නැමති ආර්ය සත්‍යය, දුකේ හට ගැනීම කැනෙ තණ්හාව, එහි කෘත්‍ය තමයි ප්‍රහාණය කළ යුතුයි. දුක නැතිකිරීම නම් වූ නිවන සාක්ෂාත් කරගත යුතුයි. ඒ දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් ඔබ වැඩිය යුතුයි. අන්නේ කෘත්‍ය 4 ඉෂ්ට කර ගැනීම ඒක තමයි චතුරාරි සත්‍ය අවබෝධ කරගන්න මාර්ගඵල ලබාගෙන නිවන කරා යනවා කියලා කියන්නේ. ඒ නිසා පිංහතුනේ අද අපි මේ කතා කරන කොටස අපිට ඉතාම වැදගත්. ධර්මාවබෝධයේ ලබන ධර්මාවබෝධය කරා යන ධර්මාවබෝධය අපේක්ෂා කරන ශ්‍රාවකයන්ට ඉතාම වැදගත් පංච උපාදානස්කන්ධයේ ස්වභාවය මොකක්ද? මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ කොහොමද? පංච උපාදානස්කන්ධය නැතිවෙන්නේ කොහොමද? කුමක් හේතු කරගෙනද කුමක්ද එකේ ස්වභාවය කොහොමද අපි මේක තේරුම් ගන්නේ? එතකොට මේ සියල්ල ඊළඟට පංච උපාදානස්කන්ධය හටගන්නේ කොහෙද? මේ ඔක්කොම අද අපි මේ ධර්ම දේශනාව තුළ ඔබට සරලව තේරුම් ගන්න පුළුවන් ආකාරයට විස්තර කරමින් කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පිංහතුනේ බුදුරජාණන් වහන්සේ අපිට දුක්ඛාරය සත්‍ය විස්තර කරේ මේ විදිහට. ඒක තේරෙන ටික තියෙන. දැන් අපි කවුරුත් දන්නවා ජාතිපි දුක්ඛං, ඉපදීම දුකක්. ඕක ඔබට සාමාන්‍යයෙන් තේරෙනවා. දරුවෝ උපදින හැටි ඔබ දැකලා ඇති. මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි. මව් කුසෙන් උපදිනවා, තෙත් පරිසරවල වල උපදිනවා, පිත්තර ඇතුලෙන් උපදිනවා, ඕපපාතිකව සත්‍යයන් පහළ වෙනවා. මේ සතර ආකාරයෙන්ම ඉපදීම දුකක්. ජාතිපි දුක්ඛං, ඉපදීම දුකක්. ඊළඟට ලෙඩවීම දුකක්.
සතෙකුට වේවා මනුස්සයකුට වේවා මේ ලෝක යම් ඉපදිච්ච කෙනෙක් ඇත්නම් ඒ කෙනා ඒ කාන්තෙන් ලෙඩ වෙන. ඒක හොට සැපක් නෙමේ. එක දුකක්. ඊළඟට වයසට යෑම. උපන්නා වූ සෑම සත්වයෙක්ම වයසට යන. සාමාන්‍ය මනුස්සයෙක් ගත්තහම් බුදුරජාණන් වහස පෙන්න්නනවා. ඒ කෙනාගේ කෙස් පැහෙනවා හම රැලි වැටෙනවා දට්ටික වැටෙනවා කණ්ඩිච්චම් පාලිච්චං වලිත්තවතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ ඔය විදියට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ඉන්ද්‍රියන්ගේ දුරුවලවීම දත් වැටෙනවා කෙස් පැහිලා යනවා සමහරු කොන්ද කුදු වෙලා ජරාවට පත්වෙලා බලන්න සමහරයින්න වයසට ගිහිල්ල එක තැන මළමුට්ට කරගෙන නැකිට ගන්නවත් පණනෑ බොහෝ කාලයක් දුක්විදලා දුක්විඳල තමයි මිය යන්න ඒක තමයි මේ ශරීරවල ස්වභාවය ඒක ඔබට මට අපි කවුරුවත් ඒ ස්වභාවය ඉක්මවාගේ අය නෙමෙයි ඒ නිසා අපි ඒ කාන්තෙන් ඉපදුනානං අපිට ලැබෙන දේ තමයි ලෙඩවීම වයසටයෑම ඉළඟට මරණම්පි දුක්කා දැම් මේ කියන ඔක්කොම අපිට තේරෙනවා මරණය දුකක් ඔබ දැකළ ඇති මරණ ඉදිරියේ මිනිස්සු ජීවිතය ඉල්ලා හඬා වැටෙන ආකාරය අනේ බුදු ඩොක්ට මට මැරෙන්න්න බෑකයකි කොච්චර මිනිස්සු අඩනවා කෑගහනවා දරුව බදාගෙන මට උඹල දාලයන්න බෑකයකි කොච්චර මිනිස් මරණය ඉදිරියේ ජීවිතය යදිනවද මරණය කියන්නේ දුකක් මරණයට කොච්චර මිනිස්සු බයද ඒ නිසා සාමාන්‍යෙන් අපි ගත්තාහම දරුණු කියන පුද්ගලයෝ දිහා ඔබ හිතන් සාමාන්‍යෙන් අපි දන්නවා සමහරයි ඉන්නවා නොයෙක් කුලියට මිනි මරණ මිනිස්සු ඉන්න පුළුවන් බොහොම දරුණු අයි ඉන්න පුළුවන් අපි නම් මැරෙන්න්න බයනෑ කියල එහෙම ජීවත්වෙන සමහර කොටසක් ඉන්න හැබැයි ඔවුන් පවා ඔවුන්ගේ මරණය ඉදිරී ඔවුන් අන්න අයගේ ජීවිත විනාස කරන්න බයක් නැති වුණාට ඒ මරණය තමන් කරා එනකොට මිනිස්සු කොච්චර බය වෙනවද ජීවිතයේ යදිනවද සමහර බොහෝම දරුණු ගනේ අපරාධකාරයෝ එල්ලුම් ගහට නියම වෙච්ච මිනිස්සු ඔබ ඔවුන්ගේ ජීවිත කතාවයි තොරතුරු ඇතුළත් සමහර අත්දැකීමේ විස්තර ඔබ හොයලා බලන්න ඔබට තේරෙයි ජීවිතය ඉදිරියේ සමහරය මරණය ලංවෙනකොට දැන් සමහර එල්ලුම් ගහට නිය වෙච්ච මිනිස්සු ඒ දින ලංවෙන්න මොන තරම් බය තැති ගැනීම මළමුට්ට පහවෙලා සමහර මහා දරුණු අපරාධකාරය එල්ලන දවසට සිහි කල්පනාව නෑ උත්සගෙන යන්න ඒ තරමට එක්කො මළමුට්ට පහවෙලා කලන්තෙ හැදිල ඇදගෙන වැටිලා ජීවිතයේ විශාල බයක් තැති ගැනීමක් ඒ මොහොතට මුණ දෙනකු මරණය දුකක් ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා පිය විප්පයෝගෝ දුක්කෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් අපේ පවුලෙ 10 දෙනෙක් කියන්නේ කවදාවෝ මළගෙවල් 10ක් සමහරලාවට පුංචි කාලේ එකට සෙල්ලං කර එක ගෙදර එක බත්මුට්ටියේ උයාගෙන කාලා ඔහොම ජීවත්වෙච්ච පවුලි 7-8 දෙනෙක් ඉන්න පුළුවන් දරුව දෙමවපියෝ හැබැයි හැමදාම ඒ විදිහට තියෙන්නේ ඒ අය සමහරලාවට ජීවිතයේ නොයෙක් දිසාවල්වලට තමන්ගේ ජීවිතයේ තරුණ වෙන්නකොට විසිරිලා සමහරය හතුර වෙනවා තරහකාර වෙන ජම්මාන්තර වෛරක්කාර වෙන එදකොට මේ වගේ සසරේ ස්වභාවය එක දුකක් පිය විප්පයෝගෝදු මිනිස්සු හිතන අනේ මගේ දරුව මගේ නෑදෑව හැමදාම් මගේ ළඟ මේ විදිහටම ඉන්නවන එක කවදාවත් නොවෙන්න දෙයක් ඊළඟට හතුරෝ තරහකාරෝ එකට ජීවත්වෙන්න සිද්ධ වෙන අපියෙහි සම්පයෝගෝ දුක්කෝ අපිට ජීවිතයේ ප්‍රිය පුද්ගලයම්ම මුණ ගැහෙනවන් නොවේ ඔබ බලන්න ඔබේ ජීවිතය ඔබ කොච්චර අකමැති වුණත් ඔබ රැකියාව කරන තැන ඔබ ජීවත්වෙන නිව සාසල අසල්වැසියන්ගේ පැත්තෙන් ගත්තත් සමයිට ඔබේම නෑයවෙන්න පුළුවන් ඔබේ ගෙදරම ඉන්න පුළුවන් ඔබට වද දෙන පීඩන කරන ඔබට ගහන මානසිකව නොමරා මරණ ජීවිතේ මැරි උපදින මිනිස්සු කොච්චර ඉන්නවාද එතකොට අපි කැමති ප්‍රියමනාප පුද්ගලයෝ විතරක් අපිට හැමදාම් මුණ ගැහිලා ඒ ඇත් එක්ක ජීවත්තෙන් ලැබෙනවන් නොවේ මේක තමයි ජීවිතයේ ස්වභාවය ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා යම්පිච්චන්න ලබති තම්පි දුක්කා යමක් කැමතිද ඒ කැමතිදේ නොලැබීමේ දුක ඒක විස්තර කරන්න තියෙන්නේ අර කලින් කතා කරපු කාරණා සියල්ලත් එක්ක ගලපලා ඉපදීම ස්වභාවේ කොටගත් සත්‍යයන් කැමතියෙන අනේ මට නම් මේ වගේ උපතක් එපා කියලා ඉපදිලා දුක්විදින ආකාරි දැකලා හැබැයි කැමතිදේ ලැබෙන්නේ අන්න කැමතිදේ නොලැබීමේ දුක වයසට යන ගිහිල්ල දුක්විදින අය දිහා දැකලා කැමතියෙන වනේ මට නම් මෙච්චර දුක්විදින්න ඕන්නෑ
හැබැයි අපි කැමති වූ පමණින් අපිට ලැබෙන්නේ ලෙඩවෙන අය දැකලා මිනිස්සු ලෙඩ රෝග හැදිලා අන්ත දුක්විදිනවා දැකලා කැමති වෙනවා හම්බෝ මටනම් මේ වගේ දුකක් නං ඕන්න මටනම් මේ වගේ ලෙඩක් හැදෙන්න එපා සමහරු කියන උපෝපන් ජාතිවත් මේ වගේ ලෙඩක් නං හැබැයි ඒ තුළමති උපෝපන් ජාතිවත් මේ වගේ ලෙඩක් හැදෙන්න එපා කියලා කියනවා සමහරු ප්‍රාර්ථනා කරන හැබැයි මතකතියාගන්න උපදිනවා කියන උපෝපන් ජාතිකන ජාති උපදින තව කැමති හැබැයි ලෙඩක් නැතුව එක වෙන දෙයක් නෙමේ ඉපදුනානං ඒ කාන්තෙන් ලෙඩ වෙනවා වයසට යන එක ආරය සත්‍යය එතකොට අපිට මේ ප්‍රාර්ථනා කරලා ලෝක ධර්මතාවේ ආරී සත්‍ය වෙනස් කරන්න බෑ අපි විතරක් නෙමේ අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතේම ඔබ නිකං උදාහරණයකට ගන්න සාරා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරලා දස පාරමී ධර්ම පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට පාරමී පුරලා උන්වහන්සේගේ දාන පාරමිතාව අපිට හිතාගන්නවත් බෑ මේ අහසේ තියෙන තරු කැටවලට වඩා ලෝතුරා සම්බුද්ධත්වය ලැබේවා කියන ප්‍රාර්ථනයෙන් සසර පුරාවට ඇස් දන්දීලා තියෙනවා කියන මේ සතර මහා සාගරයේ ජලයට වඩා දීර්ඝ සංසාර ගමනේ ලෝතුරා සම්බුද්ධත්වයම ලැබේවා කියන ප්‍රාර්ථනෙන් ලේ දන්දුන්න කියනවා. මේ මහපොළොේ පස්වලට වඩා ශරීර මාන්සේ දන්දීපු ආර අනන්තයි කියන. ඔය උපමාවලින් කියන්නේ උන්වහන්සේ සසරේ දාන පාරමිතාව පුරපු ආකාරය. ඒ තරම් පින්කරපු කෙනෙක් බුද්ධත්වයට පත්වෙන ජීවිතේ. උන්වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අර පිනෙම්ම සසර පිරූ පාරමී ධර්ම පුුණ්‍ය ශක්තිය නිසාම උන්වහන්සේගේ සිරුරෙන් මහාපුරුෂ ලක්ෂණ මතු වුණ. දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන සිරිපා තබනකොට පියවරක් පාසා පොළොව සමභාවයට පත්වෙනවා. පොළොවෙ තියෙන කුණුරොඩු ගල් කැබලි මේ වයිවත් වෙලා පොළොව පිරිසිදු භාවයට පත්වෙනවා. ඒ තරම් පින්වන්ත බුදුරජාණන් වහන්සේ පවා ලෙඩ වුණ උන්වහන්සේත් වයිසට ගිය. ඒක තමයි ලෝක ස්වභාවේ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ලෙඩවෙච් අවස්ථා ගණනාවක් ධර්මී සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේට කොන්දෙ කැක්කුමක් බලවත් වෙච්ච සිදුවීම් තියෙනවා. හිසේ කැක්කුමක් පිටිං විට බලවත් වනා කියලා තියෙනවා. බේලුව ගමේ වස් සමාදන් වෙලා වැඩඉන්නකොට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න වඩින ගමන පවා. බුදුරජාණන් වහන්සේ කලන්ති හැදෙනවා. ආනන්ද පිපාසයි කලන්තේ පැන්ටිකක් හොයාගෙනෙන්. ඊළඟට ලෝහිත පක්කන්දිකා රෝගය කියල පාලියෙන් ධර්මී සඳහන් වෙලා තියෙන්. උන්වහන්සේට ලේත් සමඟ බඩේලියන්න පටන්ගන්නවා. එහෙනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේටත් මොන තරම් පාරමී ශක්තිය තිබුණත් උන්වහන්සේත් දරාගෙන ඉන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත ශරීරය. ඒක තමයි රූපේ ස්වභාවේ ලෙඩ වෙනවා. ඉපදුනානම් කවුරුත් ඒ කාන්තිම ලෙඩ වෙන. වයසට යනවා බුදුරජාණන් වහන්සේ වයසට ගිය. අවුරුදු 80ක් වේගෙන එනකොට බුදුරජාණන් වහන්සේ තුළේ වයෝවෘද ලක්ෂණ පෙන්නුම් කරලා තියෙනවා. ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දය දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජග්ගර සකටන් දිරාපු කරත්තයක් වගේ. දිරාගේ කරත්තයක් බොහෝම අමාරුවෙන් පාරෙ පිළිසකර කරලා අරගෙන යන්නේ යම්සේද. දැම් මේ ශරීරයේ තථාගතයන් වහන්සේ පරිහරණය කරන්නෙත් ඔය විදිහටම තමයිකි. ඒමනම් අපිට පේනව බුදුරජාණන් වහන්සේ වයසට ගිය. උන්වහන්සේට ලෙඩ වුණ. මේ ලෝක ස්වභාවය ඔබට මට අපි කාටත් ඉපදුනානන් සෑම දෙනෙකුටම පොදුයි. එදකොට කෙනෙක් ප්‍රාර්ථනා කරනවා අනේ මටනම් මැරෙන්ඩ බෑ අනේ මටනම් මැරෙන්ඩ බෑ ඔබ දැකල ඇති ඕන තර. අනේ දරුවනේ මාව බේරගනිල්ලා කියන කොච්චර අසරණ වෙච්චා ඉන්නවද මරණය ඉදිරී ජීවිතය යදින අය. නමුත් ඔබ කැමති වූ පමණින් ලබන්න බෑ අන්න කැමතිදේ නොලැබීමේ දුක. ඊළඟට ප්‍රියයන්ගෙන් වෙන් වෙනකොට අනේ මගේ දරුව මාව දාලයන්න එපා. මගේ ස්වාමිය මගේ බිරිඳ මගේ දෙමවපිය මගේ නෑයෝ හැමදාම මේ විදිහට ඉන්නවනම් අපෙන් ඈත් නොවී කියලා කොච්චර මිනිස්සු ප්‍රාර්ථනා කරනවා. හැබැයි ප්‍රාර්ථනා කරන දේවල් ඒ විදිහට සිද්ධ වෙන්නේ නෑ. ඊළඟට හතුරෝ තරහකාරය ඉරිසියාකාරය මුණ ගැහෙන් එපා කියලා මල්තියතිය ප්‍රාර්ථනා කරන්න මිනිස්සු. කල්්‍යාන මිත්‍රයම් පමණක් ලැබේවා සත්පුරු ශාස්ත්‍රයේ පමණක් ලැබේවා කොච්චර හිතනවද.
හැබැයි අපි එහෙම ප්‍රාර්ථනා කරාට අපි තේරුම් ගන්නට ඕන දේ තමයි ආර්ය සත්‍යය. කැමතිදේ නොලැබීමේ දුක අපි ජීවත්වෙන්නේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් යුක්ත ලෝකෙක. තරහකාරයෝ හතුරෝ ඊරිසියාකාරෝ එක සුරූපෙන් මතුවෙනවා. යන යන තැන මුණ ගැහෙනවා. ජීවිතයේ ස්වභාව ඒක තමයි. එතකොට මේ කියපු කරුණු ඔබට තේරෙනවා. මේ ඔබ දන්න ටික මේක හොඳට නුවනින් විමසනකොට යෝනිසෝ මනසිකාරය යෙදිලා බලනකොට හැබැයි ඒක තේරෙන්නෙත් විමසන කෙනාට. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි මගේ ධර්මය යෝනිසෝ මනසිකාරය යෙදෙන කෙනාට දන්න කෙනාටත් දකින කෙනාටත් තමයි කින මේ ධර්මය. කුමක් දන්න කෙනාටත් කුමක් දකින කෙනාටත් යෝනිසෝ මනසිකාරය හැටියටත් අයෝනිසෝ මනසිකාරය හැටියටත් දන්න දකින කෙනාට තමයි මේ ධර්මය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා. යෝනිසෝ මනසිකාරය කැන ධර්මයට අනුකූලව නුවනින් විමසමින් තමා තුළින් ගලපා බැලීමේ දක්ෂතාව. දැම් මේ කියන ධර්මය අහලා ඔබ තුළින් ඔබ විමසලා බලනවන. අන්න ඔබට බණ අහකෙන යනකොට ඒකයි අපි බණක් අහනකොට ඕපනයකයි මේ ධර්මය තමා තුළින් දකින්න තියෙන. තමාට පමුණවාගෙන තමා තුළින් විමසීමස බලන්නට ඕන. අන්න එතකොට ඔබට තේරෙනවා මේ තමන්ගේ ජීවිතය තුළින් ධර්මය විමසගෙන යනකොට ඒක ඇත්ත ස්වභාවමොකක්ද කියලා. දැන් ඔබට මේ කියපු කරුණු ටික මේ දුක්කාරි සත්‍යයට අදාළව අපි කතා කරපු දේවල් ඔබ නුවනින් විමසනකොට කොච්චර සත්‍යයක්ද කොච්චර නං ඇත්තත්ද කියලා ඔබට හොඳට තේරෙනවා වැටහෙනවා. හැබැයි ඒ වැටහිච්ච පමණි ඔබට දුක අවබෝධ වෙනවන්නෙමේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ කරුණු සියල්ල ඔය විදිහට විස්තර කරලා අවසානය හකුලෝල පෙන්නවා මේ සියල්ල අවබෝධ වෙන්න නං අවබෝධ කළ යුතු දුකක් තියෙනවා. ඒ තමයි සංකිත්තේන පංචුපාදානක් කන්දා දුක්කා. මහනෙනි සංසේපයෙන් ගත්තොත් හකුලෝල කිව්වොත් පංච උපාදානස්කන්දයයි දුක කියල බුදුරජාණන් වහන්සේ වදා. අන්නේ පංච උපාදානස්කන්ද දුක අවබෝධ කරන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධය කරායන ශ්‍රාවකයට දුක අවබෝධ කිරීම පිණිස මේ සතර සතිපට්ඨාන දේශනාවේ ධම්මානු පස්සනා කොටසෙ බුදුරජාණන් වහන්සේ පෙන්නු. අපි බලමු මේ දේශනාව කොහොමද මේ දුක අවබෝධ කරන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්වේ. පුනච පරම් භික්කවේ භික්කෝ ධම්මේසු ධම්මානු පස්සේ විහරති. ඔන්න භික්ෂුවක් ධර්මය තුළ මේ ධම්මානු පස්සනාවෙන් වාසය කරන කොහොම දෙයා වාසය කරන්න. පංච සුපාදානක් කන්දේසු. කතංච භික්කවේ භික්කු ධම්මේසු ධම්මානු පස්සේ විහරති. පංච සුපාදානක් කන්දේ සුමානනි කොහොමද භික්ෂුවක් පංච උපාදානස්කන්දය තුළ ධම්මානු පස්සනාව යෙදමින් වාසය කරන්න. ඉද භික්කවේ භික්කු ඉතිරූපං ඉතිරූපස සමුදයෝ ඉතිරූපස්ස අත්තංගමෝ. ඔන්න පලවෙනිමදේ. මෙයයි රූපයේ හට ගැනීම ඉති රූපස්ස සමුදයෝ මේ රූපය හටගන්න මෙහෙමයි. ඉති රූපස්ස අස්තංගම මේ රූපේ නැතිවෙන්නේ මෙහෙමයි කියලා නුවනින් විමසමින් ධම්මානු පස්සනාවෙන් වාසය කරන. අපි ඉස්සරලා පංච උපාදානස්කන්දය කියලා කියන රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන. මේ පළවෙනි එක තමයි රූපය කියලා කියන්නේ සතර මහාධාතුන්ගෙන් හටගත්ත ශරීරයට. රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. මේක බිඳෙනවා බිඳි බිඳී යන දෙයක්. මේ රූපේ බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්වා පෙන පිඩක් වගේ. ඔබ දැකලා ඇති පෙන ගුලි පෙන පිඩවල් තියෙන. සාමාන්‍යෙන් ඔය ලංකාවෙනම් වතුර ගලාගෙන යන ඔබ වෙල්ලි ආයවල් ළඟ දැකලා ඇති එක්ක නාන තැන්වල දැකලා ඇති අර වතුර වැටෙනකොට ඒ වතුරෙන් හැදෙන පුංචි පෙන ගුලි වගේ. ඒ පෙනගුලිය එක පාට පේන්න තිබුණට ඒක අර්ථයක් නෑ. එක හිස් දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා මේ රූපයක්ත් ඒ වගේ. සතර මහාධාතුගෙන් හටගත්ත රූපය පෙන පිඩක් වගේ රූපයක්. එතකොට මේ රූපයට බොහොම ලස්සන උදාහරණවලින් බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන රූපය කියන්නේ මොකක්ද. උන්වහන්සේ වදාලක් කණු 4ක් හිටවල වරිච්චි බැඳලා. අපි උළුවස්සක් ජනේලයක් තියලා හේතු කළ බැඳලා ඊළඟට හරහට ලී පටි වගේ රීප බඳිනවා මෙහෙම බැඳලා වහලයක් සෙවිලි කරලා
පොල්ලතු හරි මොනොහරි තල්ලතු හරි මොනොහරි වහලට දාලා ඊළඟට මැටි ගහලා ඔන්න බිමත් මැටි ගෑවට පස්සේ දැන් අපි මේකට කියන්නේ ගේ කියලා. හැබැයි කලින් මේ ගේ හදන්න එකතු වුණේ ලී කෑලි 4ට අපි කියන්නේ ගේ කියලා. උළුවස්සට අපි කියන්නේ ගේ කියලා. අර ජනේලෙට අපි කියන්නේ ගේ කියලා. පොල්ලතු ටිකට ගේ කියන්නේ. හැබැයි ඒ කොටස් ඔක්කොම එකතු වුණාට පස්සේ අපි ඒකට කියනවා ගේ කියලා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ රූපයත් ඒ වගේ. ඇට සැකිල්ලක් නහරවැල්ලොලින් එතිලා මස්ලේ තැවරිලා අර දෙතිස් කුණුප කොටස් ඔක්කෝම ඇතුළට ඔබල මස්ලේ තැවරිලා හමකින් වැැහුණට පස්සේ අපි කියනවා රූපය කිය. හැබැයි ඊට කලින් කොටස් ටිකට අපි වෙන්කරාට පස්සේ රූපය කියන සංඥාව නැති වෙන. එතකොට තියෙන්නේ මේ තියෙන කෙස් ටික මේ තියෙන රෝමකෝප ටික මේ තියෙන නියපොතු ටික ඔය තියෙන දත් ටික මේ තියෙන සම මේ තියෙන්නේ මස් ඔය තියෙන නහරවැල් ටික ඔය තියෙන ඇටමිදුළු ඔය තියෙන අස්ති කෑලි ඔය හිස්කාබල ඔය බෙල්ලෙ ඇට ඔය ඉලාට කූඩු. එතකොට අපිට වෙන වෙනම අපි සංඥා ගොඩක් තියෙන වෙන වෙනම් වර්ග ගොඩ. හැබැයි මේ ඔක්කොම එකතු කරලා තියෙනකොට මම රූපය අපි තව නන්දේනවා මේ නිමල් සුමනා කමලා අජීත්න අපි නංවලින් හඳුන්නන. හැබැයි ඒකකයක් හැටියට පුද්ගලයෙක් හැටියට තිබුණට තියෙන්නේ අර සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ කුණුප කොටස් ගොඩක එකතුව. එතකොට මේ ශරීරයේ පටවි ආපෝ තේජෝ වායෝ හැටියට ඔබට දැම් මේ ධර්මය කොච්චර ගැලපෙනවාද කියලා බලන්න. ඔබ මේ දේශනා පෙළ දිගට අහගෙන හිටියනම් දැන් ඔබට මේකත් එක්ක ගැලපිලායනවා කායානු පස්සනාවේ ධාතු මනසිකාර භාවනා කොටස. අන්නේ ධාතු මනසිකාර භාවනාව බුදුරජාණන් වහන්සේ පෙන්වා ශරීරය හැදිලා තියෙන පටවි ධාතු කොටස් මේ ගොරෝසු ස්වභාවයෙන් යුක්ත ගණස භාවයෙන් යුක්ත පටවි ධාතු කොටස් 20ක්. ඒවා සතර මහා ධාතුන්ගෙම තමයි හටගන්න. හැබැයි ඒ පටවි ස්වභාවය වැඩි. ඊළඟට ආපෝ වැගිරිලා යන දේවල් 12ක් තියෙනවා. තේජෝ ශරීරය තුළ උණුසුම් ස්වභාවය කොටස් 4කට බෙදුවා. වායෝ කොටස් 6කට බෙදවා. මේ ශරීරයේ තියෙන උඩුවත්තට ගමන් උද්දංගමාවාතා අදෝගමාවාතා කුච්චිසයාවාතා අංග මංගානු සාරිනෝවාතා ඔය වගේ ශරීරය ඇතුළ තියෙන වායෝ දහතු. මෙන්න මේ සතර මහා ධාතු ඒ කොටස් ඔක්කොගේම එකතුව රූපය කියලා හඳුන්නනු. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා ඉති රූපම් මෙයයි රූපය කියලා රූපය ගැන ඔන්න දැනගන්න. රූපය කියන්නේ මොකක්ද. ඉති රූපස්ස සමුදයෝ මේ රූපය හටගන්නේ කොහොමද කියලත් දැනගන්න. ඉති රූපස් අස්තංගොම මේ රූපයේ නැතිවීම මොකක්ද කියලත් දැනගන්න. රූපයේ හට ගැනීම තමයි ආහාර සමුදයා රූප සමුදයෝ. එන රූපයේ නැතිවීම කියන්නේ ආහාර නිරෝධා රූප නිරෝධෝ. අන්න ඔබ හොඳට තේරුම් ගන්න ආහාර ප්‍රත්තියෙන් තමයි මේ රූපය හටගන්න. ආහාර නිරුද්ධ වෙනකොට රූපය නිරුද්ධ වෙලා යන. ආහාර අපි කණබොන ආහාර මේ ධර්මය ආහාර වර්ග 4ක් බුදු හාමුදුරුවෝ පෙන්වුවා. කබලින්කාර ආහාර මනෝ සංචේතන ආහාර විඤ්ඥාන ආහාර ස්පර්ශ ආහාර හැටියට. එතනින් අපි මේ කතා කරන්නේ අනිත් ආහාරත් ඒවට එකතු වෙනවා තමයි. හැබැයි අපිට මේ රූපය පෝෂණය වෙන්නේ අපි කණබොන මේ කබලින්කාර ආහාර. අපි සමහර කණබොන කෑම කියලා කියන්න හොඳට තේරුම් ගන්න පුළුවන් විදියට. හැබැයි මේ ආහාර හැමෝටම දැන් ඉතාම සියුම් දිවිය ශරීරයක් ඇති දෙවියන්ට පවා ආහාර අපි කණබොන ආහාර නෙමේ. හැබැයි ඒ අයට පහළ වෙනවා දිවිය භෝජන අපි සාමාන්‍ය දෙවරුන්ගේ ආහාර සුදහා භෝජනය කිය. ඉළඟට අමනුස්්‍යය සියුම් ශරීරයක් තියෙන ඔවුන්ටත් ආහාරයක් අවශ්‍යයි. ඔවුන් අසූචි ටිකක් මළමුට ටිකක් හරි අපි කනව වගේ මේ සත්තු කනව වගේ කනව නෙමේ උරු කනව වගේ අසූචි කනව නෙමේ ආග්‍රහණය කරලා ඒ ආග්‍රහණයෙන් තමයි ඔගේ කුසගෙන ඒක තමයි ඔගේ ආහාර ගන්න ක්‍රමේ. මේ ලෝකෙ හැම සත්වයෙක්ම සබ්බේ සත්තා ආහාරට්ටිතිකා. මේ සෑම සත්වයෙක්ම ආහාරයක් මුල් කරගෙන තමයි ශරීරය පවත්තන්න. හැමෝට ආහාරයක් අවශ්‍ය. ඔබ හිතන්න ඔබට කන්න බොන්න නැතුව ඉන්න පුළුවන්ද කියලා දවස් ගාන. උප්පරිම දවස් 3-4-5 කලන්තෙහිදි ඇදගෙන වැටෙනවා. ඒ නිසා කෙනෙකුට මොනවා හරි ආහාරයක් අවශ්‍යයි ශරීරය පවත්තන්න. අන්නේ ආහාරයෙන් තමයි මේ රූපේ හටගන්නේ රූපේ පවතින්. ඒ හා ආහාර නැතිවෙනකොට රූපෙ නිරුද්ධ වෙලා යන. එහෙමනං
ආහාර සමුදයා රූප සමුදය මේ ආහාර කනබොන ආහාර කබලින්කාර ආහාර මුල් කරගෙනයි මේ රූපයේ හටගන්න රූපය පවතින්. එහෙමනං ආහාර නැතිවෙනකොට රූපය නිරුද්ධ වෙලා යනවා. ඔන්න ඔය දැනීම ධම්මානු පස්සනාවට ඉතාම වැදගත්. මේක හේතු පල වසයෙන් තමයි තේරුම් අරගෙන විමසන්න. එහෙම නැතුව මෙච්චර කල් අපි හිතාගෙන ඉන්න මේක මම මගේ මට ඕන විදිහටයි මේක තියෙන්නේ මමයින්නේ. තවට මම කියලා කොහෙන් ගත්තත් සක්කාය දිට්ටිය තුළ ආත්ම දෘෂ්ටිය තුළ තමන් දිහා බලන්න මේක මගේ කැමැත්තකට මට ඕන විදිහට මේ ඔක්කොම සිද්ධ වෙනවා වගේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්නන්නේ ඇත්ත ස්වභාවේ යෝනිසෝ මනසිකාරයෙන් දකින ඇත්තටම රූපය කියන්නේ මොකක්ද. මේ රූපය හටගන්නේ කොහොමද. රූපය නැතිවෙන්නේ කොහොමද ඔච්චරයි ඔබ තේරුම් ගන්න තියෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඉතිවේදනාය සමුදයෝ ඉතිවේදනාය අත්තංගම අන්න විඳීම ගැනත් ඒ විදිහටම තේරුම් ගන්න. විඳීම කියලා කියන්නේ ඇහි ස්පර්සිං ඇතිවෙනවා විඳීම. කනේ ස්පර්සය නිසා ඇතිවෙනවා විඳීම. නාසේ ස්පර්සය නිසා ඇතිවෙනවා විඳීම. දිවේ ස්පර්සය නිසා ඇතිවෙනවා විඳීම. මේ කයේ ස්පර්සයෙන් ඇතිවෙනවා විඳීම. මනසේ ස්පර්සයෙන් උපදිනවා විඳීම. දැන් ඔන්න ඔබට ඔත්තනත් තවත් තේරුම් ගනවා අපි මේ සතර සතිපට්ඨානයම වෙනම කතා කරා ගොඩාක් ගැඹුරින් වේදනානු පස්සනා කියන සතිපට්ඨාන කොටස. අන්න එතනද අපි කතා කරා විඳීම ඇතිවෙන්නේ කොහොමද. ස්පර්සය නිසා විඳීම ඇතිවෙන. අන්න වේදනාය සමුදු ස්පර්සය මුල් කරගෙනයි විඳීම උපදින්. ස්පර්සය නැතිවෙනකොට විඳීම නිරුද්ධ වෙලා න ස්පර්ස වෙනස් වෙනකොට විඳීම නිරුද්ධ වෙනවා. අන්න ඒක හොඳට තේරුම් ගන්නවා. විඳීම කියන්නේ අපිට ඇහැට දැන් අපි එකක් තේරුම් ගම ඇහැ මුල් කරගෙන අපිට ඇහැට රූපයක් පේන්නේ කෙනෙක් හිතන් මම දැක්කා මම බලාගෙන හිටියේ හැබැයි මතක තියාගන්න අපි කොහොමද දකින්නේ. ඇසයි රූපයයි විඤ්ඥානය එකතු වෙනවා. ඒකට ධර්මය කියන ඇසේ ස්පර්සය. ඔබේ ඇසයි ඒ දකින රූපයයි ඔබේ ඇහේ තියෙනවා චක්කු විඤ්ඥාන. ඒක හටගන්න මනසිකාරයත් එක්. එතකොට ඇසයි රූපයයි විඤ්ඥානය එකතුවීම ඇසේ ස්පර්සය. ඔන්න ස්පර්සය නිසා තමයි දකින රූපය ගැන විඳීමක් උපදින. අන්න ඒක තමයි වේදනාව කියලා කිය. ඇහෙන් දකින රූප ගැන විඳීම් ඇතිවෙන. ඔය විදිහටම කනෙන් අහන සබ්දය ගැන විඳීම් ඇතිවෙන. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන විඳීමක් ඇතිවෙන. දිවට දැනෙන රසය ගැන විඳීමක් ඇතිවෙන. කයට දැනෙන පහස ගැන විඳීමක් ඇතිවෙන. හිතට එන සිතුවිල්ල ගැනත් විඳීමක් ඇති නොයි ස්පර්සයම තමයි විඳීම ඇතිවෙන. ඔන්න විඳීම. ඒ විඳීම සැප විඳීමක් දුක් විඳීමක් දුක් සැප රහිත විඳීම. ඒ ස්පර්සයට අනුව ඒ වගේ විඳීම වෙනස් වෙන. ඊළඟට වේදනාය සමුදයෝ අන්නේ විඳීම කොහොමද හටගන්නේ කියලා හොඳට තේරුම් ගන්න ස්පර්සයමයි හටගන්න. ඇසයි රූපය විඤ්ඥාන එකතුවීම ඇසේ ස්පර්සය අන්න ඇහේ විඳීමට හේතු. කනයි සබ්දයයි විඤ්ඥාන එකතුවීම කනේ ස්පර්සය අන්නේ විඳීමට හේතු. නාසයයි ගඳ සුවඳයි විඤ්ඥාන එකතුවීම නාසේ ස්පර්සය අන්න විඳීමට හේතුව. දිවයි රසයයි විඤ්ඥාන එකතුවීම අන්න දිව ස්පර්සය අන්න විඳීමට හේතු. කයයි පහසයි විඤ්ඥානය එකතුවීම අන්න කයේ ස්පර්සී විඳීමට හේතුව. මනසයි අරමුණුයි විඤ්ඥානය එකතුවෙන. අන්න මනසේ ස්පර්සේ අන්න මනස තුළින් ඇතිවන විඳීමට හේතු. එතකොට ඔය විදිහට කොහොමද මේ විඳීම හටගන්නේ ස්පර්සයනුයි විඳීම ඇතිවෙන්. ඊළඟට ඉති වේදනාය අත්තංගම මේ විඳීම නැතිවෙන්නේ කොහොමද අන්න ස්පර්සය නිරුද්ධවීමෙන් ස්පර්සි වෙනස්වීමෙන් විඳීම වෙනස් වෙන. හේතු පල තියෙන්නේ මේ හේතු නිසා හටගත්ත ඒ හේතුව නැති වෙනකොට නිරුද්ධ වෙන. අන්න ඒක හොඳට තේරුම් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්තංගම අන්න සංඥාව ගැනත් ඒ විදිහටම තේරුම් ගන්න. සංඥාව කියලා කියන හඳුනා ගැනීම. ඇහෙන් අපි රූප හඳුනගන්න. කනෙන් සබ්ද හඳුනගන්න. නාසයෙන් අපි ගඳ සුවඳ හඳුනගන්න. දිවෙන් අපි රස හඳුනගන්න. මේ කයෙන් අපි පහස හඳුනගන්න. මනසෙන් අපි
අරමුණු හඳුනාගන්න. ඔය තමයි අපි හඳුනා ගැනීම. එතකොට මේ හඳුනා ගැනීම ඇතිවෙන්නෙත් අර කලින් කියපු ස්පර්ශ නිසාමයි. ඇහැයි රූපයයි විඤ්ඥානය එකතු වෙනකොට තමයි දැකපු රූපය ඇහෙන් හඳුනගන්න. අපි හිතම අපි ඇහෙන් දකින අපි ලස්සන මලක් දැක්ක හරි මල්වත්තක් හරි මල් ගහක් කියලා හිතා ඔන්න මල් ගහක් දකින. දැන් දකින්නේ කොහොමද ඇසයි අර මල්ගස්ස තමයි රූපේ විඤ්ඥානය එකතු වෙනවා. එදකොට ඒ දැක්කලා එකතු වෙච්ච ගමම්ම දැන් අඳුන ගන්න මේ මල් ගහක් අපි ඒක පාට වරණ හැඩ තල මේ කහ පාට මල් තිබුණේ සමහර මල් පරවෙලා බොහෝම ලස්සනට වැඩිලා එතකොට මේක කොළ මේ වගේ කොළ පාටයි මේ ගහ දැන් ලොකුද පොඩිද ඒ ගහේ හැඩතල්ල පාට වරණ එතකොට ඒ මල් ගහ ගැන සියල්ල හඳුනාගත්ත ඒකට ගෙන සංඥාව. ඒ විදියට තමයි අපි යාන වාහන ගස් කොළන් ගෙවල් දොරවල් පුද්ගලයෝ ආමේ අසවලා මේ මෙයා එදා මෙයා මේ වගේ දැන් ටිකක් වෙනස් වෙලා එතකොට මේ ඔක්කොම හඳුනා ගැනීම සංඥා ඒ හඳුනා ගැනීම ඇතිවෙන්නෙම ස්පර්ශය නිසාමයි. ස්පර්ශය නිසා හටගත්තා ඒ ස්පර්ශය වෙනස් වෙනකොට අප හිතම දැන් අපි මල් ගහදිහා බලන් ඉඳලා එක පාට වෙන පැත්තක් බැහැරිලා අනි පැත්ත බලනු. දැන් දකින්නේ ඒ පැත්ත තියෙන අපි හිතම වෙන මොකක් හරි ගොඩ නැගිල්ලක් කියලා දැ මල්ගහත් පැත්ත බලන් හිට දැන් අනි පැත් හැල බලු දැන් තියෙන ගොඩ නැගිල් දැන් දකින්නේ ගොඩ නැගිල්ල දැන් ඇහැයි රූපය විඤ්ඥාන එකතුනේ දැන් දක් අර ගොඩ නැගිල් දැන් අපි ඒක හඳුන ගන්නවා මේ ගොඩ නැගිල්ලක් එතකොට අපි ඒක නොකිව්වට අපි ඒක දකින සැනින් සියල්ල හඳුනාගෙන ඉවරයි ඒක වහලි මේ වගේ පස්සේ ඔබෙන් ඇහුවොත් හොඳ සිහියෙන් දැක්කොත් ඔබෙන් ඇහුවොත් ඔබට ඒක විස්තර කරන්න පුළුවන් එක මේ වගේ ගුගු ගොඩ නැගිල්ල වහලෙක්කො දිරලා තිබ්බේ බිත්ති මේ පාටයි එතකොට දැන් එතන වරණ පාට හැඩ තලම ඔක්කොමත් එක හඳුනා අර ස්පර්ශ වෙනස් වෙනකොට හඳුනා ගැනීම වෙනස් වෙනවා. ගහදිහානං හැරිල බැලුවේ ඒ ස්පර්ශය තුළ තිබ්බ හඳුනා ගැනීමයි අර ගොඩ නැගිල්ල දිහා බලනකොට එතන ස්පර්ශය වෙනස් වෙනකොට ඒ හඳුනා ගැනීමයි දෙකක්. එතකොට ඔය විදිහට ස්පර්ශය නිසා ඇතිවෙනවා ස්පර්ශය වෙනස් වෙනකොට හඳුනා ගැනීම වෙනස් වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ වදාළ සංඥාව කියන්නේ මේකයි සංඥාව හට ගැනීම ඇතිවෙන්න මේ විදිහටයි ඒ සංඥාව නිරුද්ධ වෙන්න මේ විදිහටයි කියලා තේරුම් ගන්න. දැන් බලන්න මේ කරුණු ඔක්කොම ආයතන හයත් එක්ක තමයි පංචුපාදානස්කන්ධය පවතින්නේ. ඇස කන නාසය දිව ශරීරය මනස ඔය ආයතන හයේ තමයි ස්පර්ශය ඇතිවෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මාවබෝධය කරාමේ ධම්මානු පස්සනා වඩන ශ්‍රාවකයා ඉති සංකාරං සංස්කාර කියන්නේ මෙයයි කියලා තේරුම් ගන්න. ඉති සංකාරානං සමුදයෝ ඉති සංකාරානං අත්හංගම මේ සංස්කාරයන්ගේ හට ගැනීම කියන්නේ මේකයි. සංස්කාරයන්ගේ නැතිවීම කියන්නේ මේකයි කියලා ඔන්න හට ගැනීම නැතිවීම තේරුම්ගන්න. සංස්කාරක චේතනාව. දැන් ඔන්න සංස්කාර ඇතිවෙන්නෙත් අර කියන ස්පර්ශය නිසාමයි. ඇහැයි රූපයයි විඤ්ඥාන එකතුවීම නිසා ඇහැට පේන රූපය ගැන චේතනා පහළ වෙන. චේතනාව එක තමයි කර්මයක් බවට පත්වෙන්. ඔබහල ඇති චේතනාහම් භික්කවේ කම්මං වදායි මහණනි චේතනාව කර්මයයි කියලා බුද්ධ වචනයක්. අපි නිතර කර්මය ගැන කතා කරනකොට අහනවා. එමනං ඇසයි රූපයයි විඤ්ඥානය එකතුවීම ඇසේ ස්පර්සය. ඒ ස්පර්සයත් එක්ක අර පේන රූපය ගැන චේතනා පහළ වෙන. කනයි සබ්දය විඤ්ඥාන එකතු වෙනකොට ඇහෙන සබ්දය ගැන චේතනාවක් පහළ වෙන. නාසයයි ගඳ සුවඳයි විඤ්ඥාන එකතු වෙනකොට ඒ ගඳ සුවඳ ගැන චේතනාවක් පහළ වෙන. දිවයි රසයයි විඤ්ඥාන එකතු වෙනකොට ඒ රසය ගැන චේතනා පහළ වෙන. කයයි පහසයි විඤ්ඥානය එකතු වෙනකොට ඒ පහස ගැන චේතනාවක් පහළ වෙන. මනසයි අරමුණුයි විඤ්ඥානය එකතු වෙනකොට ඒ අරමුණ ගැන චේතනාව පහළ වෙන. ආයතන හයේම ස්පර්සයෙන් චේතනා පහළ වෙන. අන්න බුදුරජාණන් වහන්සේ වදාලා එහෙමනන් සංස්කාර චේතනාව කියන්න මේ කයි කියලා හොඳට තේරුම් ගන්න. සංඛාරානන් සමුදයෝ මේ චේතනාව ඇතිවෙන්නේ මෙහෙමයි කොහොමද ඇතිවෙන්නේ. ස්පර්සය නිසා. එහෙමනම් සංඛාරානං අත්හංගමෝ මේ සංස්කාර නිරුද්ධ වෙන්න මෙහෙමයි කොහොමද නිරුද්ධ වෙන්නේ. ස්පර්සය නිරුද්ධ වෙන කොටයි නිරුද්ධ වෙන්. දැම් බලන්න අපි මේ පංචු පාදානස්කන්දය තුළ
කරුණු 3ක හේතු එකම විදිහට යන. විඳීම, හඳුනා ගැනීම, චේතනාව. ඒ විඳීම, හඳුනා ගැනීම, චේතනා කියන කරුණු 3ම ඇතිවෙන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්මයි. ස්පර්ශ නිසාම විඳීම ඇති වෙනවා. ස්පර්ශ වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනවා. ස්පර්ශ නිසාම හඳුනා ගැනීම ඇති වෙනවා. ස්පර්ශ වෙනස් වෙනකොට ඒ හඳුනා ගැනීම වෙනස් වෙනවා. ස්පර්ශය නිසාම චේතනා පහළ වෙනවා. සංස්කාර. ස්පර්ශ වෙනස් වෙනකොට ඒ චේතනා වෙනස් වෙනවා. දැන් බලන්න වේදනා, සංඥා, චේතනා කියන කරුණු 3ටම ස්පර්ශයත් එක්කයි මේ හට ගැනීම නැතිවීම තියෙන. ඊළඟට මේ කරුණු 3ම එකට බැඳිලා තියෙන. බුදුරජාණන් වහන්සේ අපිට වෙන වෙනම තේරුම් ගන්න පහසු විදිහට පෙන්වුවට යමක් විඳිනවද ඒ විඳින දේමයි හඳුනගන්න. ඒ හඳුනගන්න දේ ගැනමයි චේතනා පහළ වෙන්නේ. වේදනා, සංඥා, චේතනා. යමක් ඔබ විඳිනවද ඒ විඳින දේමයි ඇහෙන් හඳුනගන්න. ඒ හඳුනගත්ත දේ ගැනමයි චේතනාව පහළ වෙන්නේ. එහෙමනම් ස්පර්ශය තමයි වේදනා, සංඥා, චේතනා කියන 3ටම හේතුව. ස්පර්ශ වෙනස් වෙනකොට විඳීම්, සංඥා, හඳුනා ගැනීම 3ම වෙනස් වෙලා යනවා. අන්න හේතුඵල වශයෙන් හොඳට තේරුම් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ විදිහට දකිනවා. ඉති විඤ්ඤාණං, විඤ්ඤාණය කියන්නේ මෙයයි. ඉති විඤ්ඤාණස්ස සමුදය, මේ විඤ්ඤාණය හටගන්නේ මේ විදිහයි. ඉති විඤ්ඤාණ සත්ංගම, මේ විඤ්ඤාණය නැති වෙන්නේ මේ විදිහයි කියලා දකිනවා. විඤ්ඤාණය අන්න මායාව. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ විජානාති ඉතිකෝ භික්ඛවේ තස්මා විඤ්ඤාණන්ති උච්චති. දැනගන්නවා කියන අර්ථයෙන් විඤ්ඤාණය කියලා කියන. විඤ්ඤාණය බුදුහාමුදුරුවෝ උපමා කරා මායූපමංච විඤ්ඤාණ. මහණෙනි ඔය විඤ්ඤාණය කියලා කියන්නේ මායාකාරයෙක් වගේ. අපිව රවට්ටනවා. අපිව නොමග යවනවා. අපිට යථා ස්වභාවය නෙමෙයි විඤ්ඤාණයෙන් මවලා පෙන්නන්නේ. අපේ මේ කෙලෙස් සහිත විඤ්ඤාණයේ තියෙන ස්වභාවය. අවිද්‍යා සහගත විඤ්ඤාණයෙන් අපි දකින්නේ හැම වෙලාවෙම සංඥා විපල්ලාසත් එක්ක. අනිච්චේ නිච්ච සංඥා. ඒක ඇත්තටම අනිත්‍ය වුණාට අපි දකින්නේ මේක නිට්ටයයි කියලා. දුක්ඛේ සුඛ සංඥා. ඇත්තටම දුකක්. ඒ වුණාට මේක දකින්නේ සැපක් කියලා. අනාත්ම දේ තුල ආත්ම සංඥාවෙන්, අසුභ දේ තුල සුභ සංඥාවෙන් අපි දකින්නේ. වැරදි සංඥාවකින්, වැරදි මුලාවකින් අපි විඤ්ඤාණයෙන් හඳුනගන්න. එතකොට මේ විඤ්ඤාණ ඉස්සරලා අපි විඤ්ඤාණ තේරුම් ගමු. ඇහි හට ගන්නවා විඤ්ඤාණ. අර ස්පර්ශ මේ ඔක්කොම එකට බැඳිලා තියෙන්නේ. ඇහැයි රූපයයි විඤ්ඤාණය එකතු වීම. ඇහි ස්පර්ශය. එහෙමනම් ඇහැයි රූපයයි එකතු කරන්නේ විඤ්ඤාණයෙන්. අපි ඇහි හට ගන්න විඤ්ඤාණයට කියනවා චක්කු විඤ්ඤාණය. කනයි ශබ්දයයි විඤ්ඤාණය එකතු වෙනවා. අන්න එතන විඤ්ඤාණය තියෙනවා ස්පර්ශය. ඒ කනේ හට ගන්න විඤ්ඤාණයට කියනවා අපි සෝත විඤ්ඤාණය. නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණය එකතු වීම නාසයේ ස්පර්ශය. එහෙමනම් එතන විඤ්ඤාණයක් තියෙනවා. ඒ තමයි නාසයේ හට ගන්න විඤ්ඤාණය. අපි ඒකට කියනවා ගාහන විඤ්ඤාණය. එකම විඤ්ඤාණය වුණාට හට ගන්න තැන අනුව ඒ විඤ්ඤාණ වෙනස්කම් ඇති වෙනවා. ඊළඟට දිවට රසයක් දැනෙනවා. දිවයි රසයයි විඤ්ඤාණය එකතු වෙන එක දිවේ ස්පර්ශය. එහෙමනම් එතන විඤ්ඤාණය තියෙනවා. ජීවහා විඤ්ඤාණය. කයයි පහසයි විඤ්ඤාණය එකතු වෙනවා. එතන විඤ්ඤාණය තියෙනවා පහස, සීතල, රස්නේ, උණුසුම දැනගන්න විඤ්ඤාණය. එතකොට ඒ විඤ්ඤාණය කාය විඤ්ඤාණ. අපි සමහරට පොට්ටබ්බ විඤ්ඤාණ කියලා. ඊළඟට මනසේ ඇති වෙනවා විඤ්ඤාණය. සිතයි සිතුවිලි විඤ්ඤාණය එකතු වෙනවා. ඒක තමයි මනසේ ස්පර්ශය කියන්නේ. ඒ විඤ්ඤාණයට අපි කියනවා ධම්ම විඤ්ඤාණය. මනසේ මනෝ විඤ්ඤාණය. මනසේ හටගන්න විඤ්ඤාණය. එතකොට මෙන්න මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හයේම විඤ්ඤාණය හටගන්න නම් ඒ විඤ්ඤාණය යම් තැනක ඇති වෙන්නේ විඤ්ඤාණයේ හට ගැනීම තමයි නාම රූපයන්ගේ පැවැත්ම. නාම රූප යම් තැනක පවතිනවාද එතන විඤ්ඤාණය හටගන්න. නාම රූප වෙනස් වෙනවාද විඤ්ඤාණය වෙනස් වෙනවා. දැන් අපි ඒක ටිකක් තේරුම් යන විදිහට අපි බලමු. මේ විදිහට ඇස ගැන ගමු. නාම රූප කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්. අන්න අර ඇස හැදුනේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගේ එකතුවකින් තමයි ඇස හැදිලා තියෙන්නේ. අපි ඒකට ධර්මයේ කියනවා මස් ඇස. මස් වලින් හටගත්ත ඇහැක් අපිට පේන්න තියෙනවා. ඒක තමයි රූපය. ඊළඟට ඒ ඇහැ මස් වලින් හැදිච්ච ඇහැක් තිබුණා කියලාම විඤ්ඤාණය හටගන්නේ නැහැ. දැන් මැරිච්ච මිනිස්සෙක් ගැන හිතන්න. එයාගේ ඇහැ තියෙනවා.
හැබැයි ඒ ඇහැ අර මස්වලින් හැදිච්ච ඇහැ තිබුණ කියලා යාට රූප පේන්නේ. නාම ධර්ම යා තුළ නෑ. නාම ධර්ම කියන්නේ තමා තුළ ඇති වෙනවා අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර බුදුහාන්දුරු 5ක් පෙන්න. පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුගෙන් හටගත්ත ඇස තුළ ඇති වෙනවා වේදනා. අපි කලින් කතා කරපු එකමයි. සංඥා හඳුනාගැනි. පස්ස චේතනා අපි කලින් කතා වුණා වේදනා සංඥා චේතනා තුනම ඇතිවෙන්නේ පස්ස ස්පර්ශය නිසා. ඊළඟට ඒ ස්පර්ශයටත් හේතු වෙන්නේ මානසිකාර. එතකොට ඔන්න ඔය කරුණු ඔක්කොම යෙදිච්ච තැන අර මස්ස සතර මහා ධාතුකින් හටගත් අපි මස ඇස තුල විඳීමක් තියෙනවනම් හඳුනා ගැනීමත් ඇති වෙනවනම් රූපවල චේතනාවත් ඇති වෙනවා. ඒ කරුණු තුනටම හේතු ඇහැයි රූපයයි විඥාන එකතු වීම. ඊළඟට ඒකට මානසිකාරයේ අවධානය යොමු වෙන්න ඕන. ඔය කරුණු ඔක්කොම ක්‍රියාත්මක තැන තමයි විඥානේ පවතින්නේ. නාම රූපයක්ම යම් තැනක තියෙනවද එතන විඥානේ හටගන්න. මතක තියාගන්න මේක චුට්ටක් ගැඹුරු ටිකක්. ඔබට බොහෝම සරලව තේරුම් කරන්නයි අපි මේ සරල විදිහට උදාහරණ අරගෙන කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ විඥානයත් නාම රූපත් අතර අන්තර් සම්බන්ධය බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි විඥානේ නාම රූපයන්ට උපකාර කරනවා. නාම රූපේ විඥානයට උපකාර කරනවා. විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා විඥානං කියන. විඥානේ නිසා නාම රූප හට ගන්නවා. නාම රූප නිසා විඥානේ පවතිනවා. මේක බුදුහාඳුරු තවත් ලස්සන උපමාවකින් පෙන්වුවා බටමිටි දෙකක් එකට හේතු කරලා. ඔබ දැකලා ඇති සාමාන්‍යයෙන් දන්න ලී මිටි දෙකක් කියලා හිතන්න බටමිටි පැත්තක තියලා. ලී දිගට තියෙන ලී කෑලි මිටි ගහනවා දරමිටි වගේ අන්න ඒ වගේ දරමිටි දෙකක් කියලා හිතන්න. එතකොට මේ මිටි දෙක හිට්ටවල හේතු කරනවා. එතකොට එක මිටියක් පවතින්නේ අනිත් එකට හේතු වෙලා. එකක් ගත්තොත් අනිත් මිටිය වැටෙනවා. එතකොට ඒ වගේ තමයි විඥානය නිසා නාම රූප පවතින. නාම රූප නිසා විඥානය පවතින. ඔන්න ඔය ටික විතරක් දැනට තේරුම් ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා විඥානය කියන්නේ මෙයයි කියලා තේරුම් ගන්න. මේ විඥානේ හටගන්නේ මෙහෙමයි කියලා නාම රූප නිසායි විඥානේ හටගන්නේ කියලා තේරුම් ගන්න. නාම රූප වෙනස් වෙනකොට විඥාන වෙනස් වෙනවා කියලා තේරුම් ගන්න. ඔන්න ඔය තේරුම් ගැනීමමයි දැන් අපි කතා කරා රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔය තමයි පංච උපාදානස්කන්ධය. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මහණෙනි හකුලෝලා ගත්තොත් අවබෝධ කරගත යුතු දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ දුකයි. ඒ නිසා පින්වතුනි ඔන්න ඔය කරුණු ටික හොඳට තේරුම් ගන්න නිරවුල්ව තේරුම් ගන්න ඔබ දක්ෂ වෙන්න. මේ ටික තේරුම් ගත්තා කියලා කියන්නේ ඔබට ධර්මාවබෝධය කරා යාගන්න පහසුයි. අපි මල් පූජා කර කර අනේ මට ධර්මය අවබෝධ වේවා කියලා කියා හිටියත් ඔබ අවබෝධ කරන්න තියෙන මේ ටික. අපි හිතමු අපි ප්‍රාර්ථනා කරන අනේ මට යම් දවසක නිවන් අවබෝධයම ලැබේවා නිවන් අවබෝධය. එතකොට නිවන් අවබෝධ වෙනවා කියලා කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ වෙන. ඒ අවබෝධ කළ යුතු චතුරාර්ය සත්‍ය අවබෝධ කළ යුතු දුක තමයි පංච උපාදානස්කන්ධ දුක. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුවා දැන් මේ විදිහට තමා තුළින් දකින්න කෙනා ඉති අජ්ජත්තංවා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. තමා තුළ අජ්ජත්තංවා මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම තමා තුළින් දකිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා. එයා යෝනිසෝ මනසිකාරයෙන් මේ ධර්මයේ වැඩෙන්නේ යෝනිසෝ මනසික. මතක තියාගන්න ධම්මානුපස්සනාව වැදගත්ම දේ තමයි නුවණින් විමසීම. යෝනිසෝ මනසිකාරය. එයා විමසලා බලනවා බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. බාහිර අය තුළ මේ ලෝක ජීවත් වෙන අනිත් හැම කෙනෙක් මේ බාහිර ලෝක ජීවත් වෙන හැම කෙනෙක් තුළමත් මේ ස්වභාවයමයි මේ විදිහම ඇස කන නාසය දිව කය මනස අම්මා වෙන්න පුළුවන් පුතෙක් වෙන්න පුළුවන් දරුවෙක් වෙන්න පුළුවන් අඩු ගානේ පාරේ ඉන්න හිඟන්නෙක් වෙන්න පුළුවන් රජෙක් වෙන්න පුළුවන් මේ හැමෝටම තියෙන්නේ ඇස කන නාසය දිව කය මනස. ඒ අය තුළ තියෙන්නේ පංච උපාදානස්කන්ධය. ඒ අය තුලත් මේ මා තුල හටගන්න විදිහටමයි පංච උපාදානස්කන්ධය හටගන්නේ පවතින. ඊළඟට තමා තුළ අජ්ජත් බහිද්ධාවා තමා තුලත් බාහිරවත් මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ පවතින්නේ මේ විදිහටයි කියලා ගලපා බලන. එහෙම බලන කෙනාට හොඳට තේරෙනවා සමුදය ධම්මානුපස්සීවා තමා තුළ මේ පංච උපාදානස්කන්ධය හට ගැනීම
හේතු පල වස්සෙන් හොදට තේරුම් ගනමින් වාසය කරන ධම්මේසු විහෙරති. වය ධම්මානු පස්සීවා ධම්මේසු විහෙරති. මේ පංචුපාදානස්කන්දින් නැතිවෙන්න මේ විදිහටයි කියලා සමුදය අස්තංගමය හට ගැනීම නැතිවීම හොඳට තේරුම් ගනිමින් වාසය කරන. සමුදේ වය ධම්මානු පස්සීවා ධම්මේසු විහෙරති. අන්න හට ගැනීමත් නැතිවීමත් එකන අනිත්‍ය දකින්න. පංචුපාදානස්කන්දය තුළ අනිත්‍යයි දැම් මේ විමසන් මෙන්න මේ හේතුව නිසා හටගන්න. මේ හේතුව නිසා නැතිවෙන. මා තුළත් මේ බාහිරාය තුළත් මේ හැමෝම තුළ පංචුපාදානස්කන්දය හටගන්නේ පවතින නැතිවෙන්න මේ ආකාරයටයි කියලා හොඳට තේරුම් ගන්න. ඊළඟට අත්ති ධම්මාතිවා පනස්ස සති පච්චු පට්ටිතා හෝති. යාවදීව ඥානමත්තා. එතකොට මේ විදිහට මේ පංචුපාදානස්කන්ද ධර්මයන්ගේ හට ගැනීම නැතිවීම හොඳට සිහිය පිහිටවාගෙන දකින කෙනා. ඥානමත්තායි මේ ප්‍රඥාව දියුණුවීම පිණිසේ මනසිකාරයයාට උපකාර කරනවා. පතිස්සති මත්තයා තුළ හොඳට සිහිය පිහිටලා සිහිය දියුණුවීම පිණිස උපකාර වෙන. අනිස්සිතෝච විහරති නචකින්චි ලෝකෙ උපාදියති. එයාගේ හිත කිසිම තැනක ඇල්මකින් පිහිටන්නේ නැතුව මේ ධර්මයන්ගේ අතාස භාවය අවබෝධ වෙන. ඒවම්පිකෝ භික්කවේ බික්කු ධම්මේසු ධම්මානු පස්සේ විහරති. පංච සුපාදානක්කන්දේසු. අන්න බුදුරජාණන් වහන්සේ වදල මහනෙන මෙන්න මේක තමයි පංච උපාදානස්කන්දේ තුළ හිත පිහිටවාගෙන ධම්මානු පස්සනාවෙන් ධර්මාවබෝධය පිණිස භික්ෂුවක් වාසය කරනවා කියල කියන්නේ කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ඒ කොටස දේශනා කරන්නට යෙදුන. එතකොට අද අපි කතා කරේ පංච උපාදානස්කන්ද කොටස ධම්මානු පස්සනාවට අයිති තාම වැදගත් කොටසා. ඒ නිසා පිංහතුනි මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න මහන්සිගන් බොහොම සද්ධාවෙන් බණහන් මේ ධර්මය මං කොහොම හරි අවබෝධ කරගන්නවා කියලා අවංක උත්සාහයක් ඇති කරගන්න ධර්මයට ආස කරන්න ධර්මයට කැමතිවෙන්න ධම්ම කාමෝ බවන් හෝති. ඔබ ධර්මයට ගරු කරනකොට ධර්මයට ආස කරනකොට ධර්මයට කැමති වෙනකොට ඒ උතුම් ධර්මය ඔබ තුළ පිහිටන්න පටන් ගන්න. හැබැයි යමෙක් බනිනවන ගරහක නෝය බණහල වැඩක් තියෙනවද බණහල කාටද හරිගිය කිය ධර්මයට බනින්න ගරහන කොච්චරයින්නවද. ධම්ම දෙස්සී පරාබව බුදුරජාණන් වහන්සේ පෙන්වා ඒ අයි පිරිහෙනවා. මෙලෝ පරලව දෙකෙන්ම පිරිහිලා යනවා. තිය නිසා මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස. ඔබ හැම දෙනාටම මේ උතුම් සතර සතිපට්ඨානය ඇසුරෙන් පියවරෙන් පියවර කොටසින් කොටස මේ ධම්මානු පස්සනා ආදී කොටස් විස්තර කරමින් අපි මේ දේශනා කරන මේ ධර්ම කොට්ටාසය. ඔබ හැම දෙනාට මත් උතුම් ධර්මාවබෝධය පිණිස නිවන් අවබෝධය පිණිසම ආශිර්වාදයක් වේවා කියල අපි ආශිර්වාද කරනවා. ඒවගේ අපි ඔබට සෙහිපත් කරන විශේෂෙන් අපේ බණහන ලක්වාසි ලොවාසි බොහෝ පිරිසක් මේ ධර්මය ශ්‍රවණය කරනවා. පිකතුඩින් ඔබ දන්න අපි හොරණ සීල ස්වාරණ නමින් ගිලම් භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් උතුම් පූජනය පුුණ්‍ය භූමියක් ඉදි කරලා ගිලම් භික්ෂු මධ්‍යස්ථානයක් පවත්වගෙන යනවා. අපි සාමාන්‍ය නේවාසිකව 39කට ආසන්න ගිලම් භික්‍ෂූන් වහන්සේලා නවත්තගෙන වෛද්‍ය ප්‍රතිකාරාදී සියලු පහසුකංවලින් යුක්ත රෝහලක ස්භාවයකින් ඒ මධ්‍යස්ථානය අපි පවත්වගෙන යනවා. මේ වෙනකොට බොහෝ ස්වාමීන් වහන්සේලා ප්‍රතිකාර ලබමින් ස්වතාවයට පත්වෙනවා. බොහෝ අය ගිලංව වැඩඉන්න ස්වාමීන් වහන්සේලා ඒ කටයුතු කරනවා. ඒ පුුණ්‍ය භූමි අපි මේ ලෝකයාටම නිරෝගි සම්පත්තිය වෙනුවෙන් මේ ගෞතම බුද්ධ ශාසනය පහළ වෙච්ච උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ නාමයෙන් බක්කුල මහාසෑ නමින් අඩි 130ක උසකින් යුක්ත බක්කුල මහාසෑ චෛත්‍යරාජාණන් වහන්සේදි කරන. මේ වෙනකොට මේ චෛත්‍යය බොහෝ කොටස් අවසන් වෙලා තියෙනවා. එතකොට පසුගිය කාලය ඔබ දන්නවා ඇතිවෙච්ච මේ වසංගතයත් එක්ක මාස ගණනාවක් පැවති චැදිරි නීති ආදී කටයුතු නිසා මේ කටයුතු සියල් අපි යම් තාවකාලිකව නැවැත්තුව නමුත් දැන් ආයි මේ චෛත්‍ය කටයුතු ආරම්භ වුණා. තින් දැනට අපි චෛත්‍යයේ බඳ ඊළඟට පේශාවලලු කපරාදු කිරීම් කටයුතු ආරම්භ කෙරෙනවා. ඒ වගේ බක්කුල මහා සෑයට ඇතුල්ලන තැන ඒ ප්‍රධානම වාහල් දොරටුවත් සමඟ ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිර්මාණ කටයුතු ආරම්භ කරනවා. දැන් බුදු පිළිමයක් නෙලනවා. ඒ වගේම චෛත්‍ය ඇතුළේ බක්කුල මහරහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ නමක් විශාල් ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරනවා. මේ ලෝකයාටම මේ වසංගත රෝග වර්ධනය වෙලා යනකොට අනාගත ලෝකයට නිරෝගි සම්පත්තිය පිණිස පිහිට වෙන
මේ ගෞතම බුද්ධ ශාසනයේ මහා මුනිවරයන් වහන්සේ වෙනුවෙන් මේ බක්කුල මහාසෑය අනාගතයේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයට පූජා වෙනවා. ඉතින් සැදැහැවත් ඔබටත් හොරණ සීල ස්වර්ණ පුණ්‍ය භූමියට පැමිණිලා ඔබට ඒ ශ්‍රම දාන කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් මට්ටමේ ශක්ති පමණේ වැලි ටිකකින් සිමෙන්ති කොට්ටකින් ගඩොලකින් හරි ඒ සඳහා සහභාගි වෙලා උපකාර කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබ හැම දෙනාටමත් මේ කාරණා සිහිපත් කරමින් අද ධර්ම ශ්‍රවණයෙන් ඔබ හැම දෙනාම රැස් කරගත් සියලු පින් ඔබ හැම දෙනාටමත් උතුම් නිවන් අවබෝධයේ පිණිස ධර්මාවබෝධයේ පිණිසම ආශිර්වාදයක් වේවා, පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ටත් නිවන් අවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් වේවා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. සදහවත් ඔබ වෙනුවෙන් අද ලක්කන සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව ලෙසින් පවත්වන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දුරන්දර පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ. අපි හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවායි අපි සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා. අවසරයි අපි හාමුදුරුවෝ. සදහැවතුනේ ඔබ එලෙසින් ශ්‍රවණය කළ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අද දායකත්වයේ ගෙන කටයුතු කරන්නට යෙදුනේ තලවතුගොඩ සිරිනන්ද ජෝතිකාරාම පාරේ අංක 295 ඩී නිවසෙහි පදිංචි හිමාලි ප්‍රියන්වදා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඔවුන්ගේ අරමුණ වී තිබුණේ මීට වසරකට පෙර රත්මලාන සිරිමල් උයන සමන්මාවතේ පදිංචිව සිට පරලෝ සැපත්වන්නට යෙදුන හිමාලි ප්‍රියන්වදා මහත්මියගේ ආදරණීය පියාණන් වන ජේ.ටී. කරුණාසේන පියාණන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත් පුණ්‍යවතී මද්දුමගේ ආදරණීය නැන්දම්මාටත් සමුවෙල් සිල්වා ආදරණීය මාමණ්ඩියටත් පින්පෙත් අනුමෝදන් කිරීම. එවැගේම නාවල පදිංචිව සිට පරලෝ සැපත්වන්නට යෙදුන ජී.ඩී. හේමචන්ද්‍ර මැතිතුමන්ටත් හේනේගම පොකුණු විට පදිංචිව සිට නැසී ගිය ලීලා දොඩංගොඩ ආදරණීය පුංචි අම්මාටත් කුමාරසිරි දොඩංගොඩ ආදරණීය මාමාටත් පින්පෙත් අනුමෝදන් කිරීම පෙරදරි කරගෙනයි හිමාලි ප්‍රියන්වදා මහත්මිය මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන්නට යෙදුනේ. එතුමියගේ සියලු අරමුණු සාක්ෂාත් වේවා. එතුමිය නමින් මිය පරලොව ගොස් සංසාරගතව පින් බලාපොරොත්තුවෙන් සිටින සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින්පෙත් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ නමින් මා නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුවෙන් සිටින සියලු ඥාති වර්ගයාට මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඉක්මන් භවයකදී නිවන සාක්ෂාත් කරගන්නට මේ මහා කුසලයේ හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන හිමාලි ප්‍රියන්වදා මහත්මිය ඇතුළු සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මටත් මේ සසර කෙලවර නිවන සාක්ෂාත් කර ගැනීම උදෙසා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ ධර්මස්කන්ධේ හේතු වාසනා වේවා. එතෙක් නිදුක් නිරෝගී චිරජීවනයක් වෙනුවෙන් ධර්ම ශ්‍රවණානුශංස බලය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සදහැවතුනේ ඒ ප්‍රාර්ථනාවත් සමගින් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව හමාර කරමින් සමුගන්නවා 071 179 668 දුරකථන අංකයට කතා කොට ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයේ දරන්න. එවෙනුවෙන් ඔබට පින්සිත් පහළ වේවායි ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.